මේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ අර්ථය මේක තිබුණොත් එහෙම අපිට තව අවුරුදු 20කට නෙමෙයි අවුරුදු 50කටවත් ගොඩ ගන්න බැරි දුබල දීන රාජ්‍යයක් බවට අපේ ලංකාව පත් වීමට නිමිතයි. ස්ටැග්ෆ්ලේෂන් තත්ත්වය ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියොත්. ස්ටැග්ෆ්ලේෂන් එකට ගියායින් පස්සේ රටක ආර්ථිකයක් ඉතාමත් අමාරුයි ආයසර කර රිකවරි මෝඩ් එකට දාගෙන නැවත ආර්ථික ප්‍රසාරණයන් වලට යාමට. අපිට ප්‍රෝග්‍රෙසිව් දෙයක් කතා කරන්න බැරි වෙන තරමටම මේ රට පල්ලෙහාට මැදලා දාලා ඉකොනොමික් ප්‍රොස්පෙරිටි හදාගන්න අනිවාර්යයෙන්ම රට පිළිබඳ අපේ රාජ්‍ය පිළිබඳ ආදරයක් තියෙන හැඟීමක් තියෙන මේ රට ගොඩ ගන්න ඕනේ කියන හැඟීමක් තියෙන මිනිස්සු ටිකක් එක්ක අපි අනිවාර්යයෙන්ම මේ ගමන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉදිරියට යamak නැහැ. ලාවේ ජනමතය නියෝජනය කරන්න පුළුවන් රජයක් අපිට පිටවන්න අපිට ඡන්දයක් තියන්න සල්ලි වන්නේකුත් අනිවාර්යයෙන් මිනිස්සු එකට එවනවා. මිනිස්සු එකට ලෑස්ති. මේ වෙලාවේ අපේ රටේ ආර්ථිකය පාලනය කරන තැන්වල ඉන්න ඉහළ පුටුවල ඉන්න අයගෙන් අපිට පුළුවන් ද ඔය වගේ තත්ත්වයක් උඩ අපේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියාගන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලාංකීය ජාතිය හා සහ අපේ ශ්‍රී ලාංකික රජය කියන මේ රාජ්‍ය පිළිබඳ දැවැන්ත වෛරයෙන් පසු වෙන මිනිසෙක්. මම දකින විදිහට. කියන්නේ අපි කියන්නේ රේස් කවර් කරන කෙනෙක් කියලා. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක පාතු රිකවරි ඉවෙන්ට් එකෙන් පස්සේ අපිට සිංගුලාරිටි ශ්‍රී ලංකා මූවමන්ට් එකේ අලුත්ම තත්ත්වයන් ගැන කතා කරන්න බැරි වුණා. ඉතින් ඒ ගැන කතා කරන්න එකම අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරා මංජුට. මංජු බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. අයබෝන අභිෂේක. ඔව් අර කිව්වත් වගේ ටික කාලයකට පස්සේනේ අපිට ඉවෙන්ට් එකෙන් පස්සේ මංජු ඇත්තටම මේ සිංගුලාරිටි මූවමන්ට් එකේ ඩෙවලොප්මන්ට් ගැන කතා කරන්න බැරි වුණා. කොහොමද මේ වෙලාවේ තත්ත්වයන්? ඔව් අභිෂේක ඇත්තටම මේ පහුගිය සති දෙක කාලය පුරාවට නම් පොඩ්ඩක් විතර අපිට වැඩ ටික කරගන්න බැරි වුණා. මොකද මම පෞද්ගලිකව මේ ඩෙන්ගු රෝගයට ගොදුරු වෙලා රෝහල් ගත කරලා ප්‍රතිකාර ගන්න සිදු වුණා. දවස් දෙක තුනක කලින් තමයි ඇත්තටම ගෙදර ආවේ. නමුත් ඇත්තටම අපි එදා ඒ පාතු රිකවරි ඉවෙන්ට් එකේදී අපි කතා කරා වගේම අර කෙටි කාලින මේ වෙලාවේ ශ්‍රී ලංකාව කියන්නේ අපි මූණ දීමට නියමිත කෙටි කාලින අර්බුද දෙකකින් තුනෙන් දෙකක් වෙන මෙඩිසින් ඇන්ඩ් එසෙන්ෂල් ෆුඩ්ස් කියන මෙන්න මේ ක්‍රයිසිස් එකට අපි එදා කිව්වනේ ඒ කියන්නේ ආණ්ඩුවක මැදිහත් වීමකින් තොරව සිංගලයිට් ශ්‍රී ලංකා සහ පෞද්ගලික අංශය සහ රාජ්‍ය නෝන සංවිධාන මැදිහත් වෙලා අපිට පුළුවන් උපරිමයෙන් අපි කරනවා කියලා මේ ප්‍රශ්න විසඳගන්න. අන්න ඒකට අවශ්‍ය කරන ක්‍රයිසිස් මැනේජ්මන්ට් සෙන්ටර් මම හිතන එකද අපි විස්තරතු කතා කරා. ඒක අපි කිව්වා වගේම පටන් ගන්නවා අපිත් එක්ක මේ වෙලාව අපිට ඇත්තටම ඒ නම් සඳහන් කරන්නත් පුළුවන් සර්වෝදය ආයතනය සහ තවත් පෞද්ගලික ශ්‍රී ලංකාවේ තියෙන පෞද්ගලික ආයතන දෙක තුනක් එකතු වෙලා අපි මේ ක්‍රයිසිස් මැනේජ්මන්ට් එක පටන් ගන්නවා. ලබන සඳුදා ගහරුදා වෙනකොට මම හිතන්නේ අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටික ඔක්කොම අපිට ලෑස්ති කරගන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට ලබන බදාදා වගේ වෙනකොට අපේ ඉනිෂියල් අනවුන්ස්මන්ට් එක ගිහිල්ලා ලෝකේ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකික ජනතාවත් ඒ වගේම ලෝකේ පුරා ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගරු කරන ඒ වගේම මානුෂික මෙහෙයුම්වලදී හැමතිස්සෙම ඉදිරිපත් වෙලා වැඩ කරන නොයෙකුත් සංවිධාන එකතු වෙලා අනිවාර්යෙන්ම මේ ඉදිරියේදී අපිට ඉතාමත් දරුණු ලෙස මුහුණ දීමට නියමිත මේ අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් අර්බුදයට ගන්න පුළුවන් කියන්නේ අපේ මට්ටමින් සිංගලයිට් ශ්‍රී ලංකා සහ ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකේය පුරවැසියන් විදිහට අපිට ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම අපි ලබන සුමානේ ක්‍රියාත්මක කරනවා. ඊළඟ ප්‍රශ්නේ අහන්න යන කලින් අහන්න කැමතියි දැන් තත්ත්වය රෝගී තත්ත්වය සාමාන්‍යද දැන් ආයේ දැන් වැඩ ගොඩක් තියෙනවනේ ඊළඟ සතිය නම් කරන්න දුවලා පැනලා තාම ටිකක් අමාරුයි මොකද මම හිතන්නේ අර ඩෙන්ගු හැදුනයින් පස්සේ සති දෙකක විතර කාලයක් යනවා මේ පොඩි රිකවරි පීරියඩ් එකක් යනවා. ඉතින් ඒකත් චුට්ටක් මේ වෙලාවේ කළමනාකරණය කරගෙන තමයි මේ වැඩ කරගෙන යන්නේ. එනකොට ලබන සුමානය වගේ එනකොට මම හිතන්නේ මම සම්පූර්ණයෙන්ම ෆුල් රිකවරි එකට යන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. මංජු පාතු රිකවරි ඉවෙන්ට් එකේ ඔබේ ප්‍රසන්ටේෂන් එකේ ඔබ කතා කරපු ස්ටැග්ෆ්ලේෂන් තත්ත්වය ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියොත්. ඇත්තටම අභිෂේක මේ ඕක අපි මම හිතන්නේ මේ පිළිබඳව කතා කරේ පාතු රිකවරි වලටත් වඩා කලින් ඉඳලානේ. ඒ කියන්නේ අපි මාස 18කට විතර කලින් ඉඳලා මේ ලංකාවේ ඒමට නියමිත දේවල් ගැන අපි දිගින් දිගටම SL වගේ කතා කරා. මේක එක තැනක මම මතකයි අවසා ගණනාවකදී ඇත්තටම ස්ටැග්ෆ්ලේෂන් එකට ඒමට නියමිත කරුණු කාරණා සහ ඒකත් එක්ක ඇතිවිය හැකි ඉකොනොමික් ડિප්‍රෙෂන් එකකට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් අතන මෙතනදි වෙන්නේ මොකද්ද? පළවෙනි දේ තමයි දැන් අපි දැන් පහුගිය මාස 6-7 පුරාවටම දැවැන්ත ලෙස කියන්නේ උද්දමනය අත්විඳින සමාජයක් විදිහට කියන්නේ ඉන්ෆ්ලේෂන් එක කියන එක ගොඩාක් අද වෙනකොට සාමාන්‍යයෙන් ඔෆිෂියල් රෙකෝඩ්ස් වල කියන්නේ 50-60ක් වගේ කියලා. නමුත් මම විශ්වාස කරනවා ඒක 100ට වඩා වැඩිපුර ගිහිල්ලා ඇති කියලා මේ වෙනකොට. එතකොට ඉන්ෆ්ලේෂන් එක අනිවාර්යෙන් මේ වෙලාවේ දරුණු ලෙස අපි මුහුණ දෙනවා. එතකොට ඒකත් එක්කම ලංකාවේ ආර්ථිකය අපි කියන ස්ටැග්නේට් වෙන්න පටන් ගන්නවා දැන්. ඒ කියන්නේ එක තැන අපි කියන සිංහල භාෂාව කියන
සාමාන්‍ය වාහනේ පාවිච්චි කරන එක තැන පල්ලෙනවා කියලා අන්න ඒ වගේ කියන්නේ ආර්ථික ප්‍රසාරණයක් වෙන්නේ නැතුව එක තැන ආර්ථිකය කැරකෙන්න පටන් ගන්නවා. ඒතරේ ස්ටැග්නේෂන් එකත් එක්ක වෙන දෙයක් තමයි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැති වුනහම සහ උද්දමනය වැඩි වෙන පටන් ගත්තාම ඒ දෙකේ තියෙන තවත් එක අතුරුඵලයක් තමයි කියන්නේ රටේ තියෙන රැකියා අවස්ථා කියන ඒවා එන්නේ අඩු වෙන්න ගන්නවා. මොකද ඒ රටේ ආර්ථිකයට දායක වෙලා තියෙන භාණ්ඩ හා සේවා සපයන ආයතන වලට තවදුරටත් ඒ වැඩි වෙන උද්දමනය සහ මේ වෙලාවේ සප්ලයි චේන් වල ඇති වෙලා තියෙන සංකෝචනත් එක්ක ඒගොල්ලන්ට ඒ ආර්ථිකය ඇතුලේ ඒගොල්ලන්ට ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම උන්ට බොහෝ පිරිස් රැකියාව වලින් ඉවත් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් උන්ට ව්‍යාපාර වලින් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒකත් එක්ක විරැකියාවත් උඩට යනවා. ඒතකොට දැන් ඉන්ෆ්ලේෂන් එකත් උඩට යනවා. ඒකත් එක්ක විරැකියාවත් උඩට යනවා. ඉකොනොමි එකත් එක්තන ස්ටැග්නේට් වෙනවා. කියන්නේ එකතන පල් වෙනවා වගේ වැඩක් වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් දියුණු රටවල දියුණු ආර්ථිකයන් තියෙන රටවල ඉන්ෆ්ලේෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් හෙල්දි මෙෂර් එකක්. සාමාන්‍යයෙන් ගොඩක් රටවල ඇත්තටම ඒගොල්ලන්ගේ ආර්ථිකය ඒගොල්ලෝ බෙන්ච්මාර්ක් කරගන්න ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එimhe 2% වගේ පරාසය ඇතුළේ තමයි ඉන්ෆ්ලේෂන් එක ඒගොල්ලෝ තියාගෙන ඒක තමයි ආර්ථිකය අර මිම්මක් විදිහට ඒ කියන්නේ ඒ පාවිච්චි කරන්නේ ආර්ථිකය මෙහෙවන්නේ. එතකොට දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් ලංකාව එක සාමාන්‍යයෙන් දියුණු ආර්ථිකයක් තියෙන ඕනම රටක මේ ස්ටැග්ෆ්ලේෂන් කියන තැනට යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ස්ටැග්ෆ්ලේෂන් එකට ගියායින් පස්සේ රටක ආර්ථිකයක් ඉතාමත් අමාරුයි ආයසර කර රිකවරි මෝඩ් එකට දාගෙන නැවත ආර්ථික ප්‍රසාරණයන් වලට යාමට. මොකද ස්ටැග්ෆ්ලේෂන් එකට යනවා කියන්නේම දැවැන්ත ලෙස විරැකියාව වලට ගිහිල්ලා ඊට පස්සේ ආර්ථිකයේ තියෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ ව්‍යාපාර ගොඩක් මේ රට හැරගෙන යනවානේ. මේ අපේ තියෙන ආර්ථික පද්ධතියෙන් ගැලවිලා යනවානේ. ඒතකොට ඒ ඔක්කොම එකතු කරගන්න ඊට පස්සේ මේ දැනට තියෙන අපේ ලේබර් ෆෝස් එක, ඒ කියන්නේ අපේ තියෙන ඉකොනොමික් ඇක්ටිවිටීස් වලින් අයින් වෙච්ච ලේබර් ෆෝස් එක ආයසරයක් මේක ඇතුළට ගන්න ඔය ඔක්කොටම ගොඩාක් කල් යනවා. අවුරුදු 4ක් 5ක් අවුරුදු 6ක් ඔය වගේ ගොඩක් දරුණු කාලයක් යනවා. ඇත්තටම අවසාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එimhe 1970 ගණන් වල තමයි මේ ස්ටැග්ෆ්ලේෂන් එකක් ආවේ. ඒ ආවත් එක්කම ඒගොල්ලන්ට තේරුණා ඒකත් එක්ක ඒ කියන්නේ at any cost ඒගොල්ලෝ කියන්නේ at any cost ස්ටැග්ෆ්ලේෂන් කියන තත්ත්වයක් තමන්ගේ ආර්ථිකයන් වලට එන්න දිය යුතු නැහැ කියන එක. මොකද ඒකේ තියෙන රිකවරි එක හරි අමාරුයි. දැන් අපේ රටේ අවාසනාවට අද වෙලා තියෙන්නේ මම දකින විදිහට රජය විසින් සහ මේ දැන් පත් වෙලා ඉන්න නව ඒ කියන්නේ රජයට පත් වෙලා ඉන්න පිරිස ඉන්නවනේ. ඒ පිරිස සහ මහ බැංකුව ඇතුළු සියලුම වගකීතු ආයතන ගන්නා තීන්දුව తీරන ඇත්තටම මේ ස්ටැග්ෆ්ලේෂන් එක කියන තත්ත්වයට අපේ ආර්ථිකය පත්වීමට අවශ්‍ය කරන අපි කියන්නේ උත්ප්‍රේරණ සපයනවා කියලා ඒ වගේ සපයීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක තාමත්ම අවාසනාවන්ත ඛේදජනක තත්ත්වයක්. මේකේ තියෙන ඒ කියන්නේ දුක හිතෙනම දේ තමයි 90%ක්ම ලංකාවේ ඉන්න පුරවැසියන්ට මම හිතන්නේ මේ පිළිබඳ නිසි අවබෝධයක් නැහැනේ. ඉතින් ඒකත් එක්ක ඕන් මේ වැටෙන්නට යන අගාධය ඇත්තටම ඉතාමත් ඛේදජනකයි. දැන් අපි ඒ විෂය පිළිබඳ දැනුමක් තියෙන හින්දා මේක අපි හැමතැනම කෑගගා කියනවා මේ දේ වෙන්න දෙන්න එපා කියලා. නම් ප්‍රශ්නේ තියෙන්නේ රටේ අතේ අපේ රටේ සුක්කානම තියෙන වැරදි බිරිසුන් පිරිසක් අතේ. ඉතින් මේ මිනිස්සු දැනම මේ තත්ත්වෙට ලංකාව තල්ලු කරගෙන යනවා කියන එක තමයි මගේ නම් කියවීම. එතකොට මංජු දැන් මේ වෙලාවේ අපිට ඇහෙන දෙයක් තමයි මේ අපි කාලයක් තිස්සේ මේ කතා කරපු දෙයක් බොහෝ දෙනෙක් මේ වෙලාවේ කතා කරන විශේෂයෙන්ම මුදල් ඇමති, ඒ කියන්නේ අගමැති, මහ බැංකුව අධිපති, ඒ කියන්නේ බේත් නැති එක, තෙල් නැති එක, සංචිත නැති එක, මේවා මංජු මේ මං කියන්නේ ඔබ අපි පුදුම වෙන්න ඕනි කාරණාත් මේ අපි සෑහෙන කාලයක් තිස්සේ කතා කරන දේවල්. හැබැයි මෙතන වැඩේ කියන්නේ මේගොල්ලෝ ප්‍රශ්න ගැන විතරයි කතා කරන්නේ. උත්තරය ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ අස්සෙම අලුතින් රාජ්‍ය ඇමතිලා 40 දෙනෙක් පත් කරනවලු, ට්‍රිලියනයක් print කරනවලු, ඊට පස්සේ රාජ්‍ය සේවකයින්ට මේ 20000 ගානේ පඩි වැඩි කරන්න අතුරු අයවැයක් කියනවලු. අර දැන් ස්ටැග්ෆ්ලේෂන් ගැන කිව්ව නිසාම මං අහන්න කැමතියි මේගොල්ලෝ මේ ප්‍රශ්න ගැන කතා කරලා විසඳුම විදියට ඉදිරිපත් කරන්නේ අර ස්ටැග්ෆ්ලේෂන් තත්වයට යන්න කරන අද මේ කරුණු කාරණා නෙවෙයි, කියන්නේ මේ මාර්ගය සකසන්න ඕනි ගඩොල් ටික නෙවෙයිද මේ අතුරන් හදන්නේ. අභිෂේක ඇත්තටම ඒක ඉතාමත්ම වැදගත් සහ කාලීන ප්‍රශ්නයක් සහ මේ වෙනකොට මම හිතන්නේ වෙමින් සිද්ධ කියන ලංකාවේ ඇතුලේ වෙමින් තියෙන දෙයක්. ඔබ කිව්ව ඔබේ තර්කය හරියටම හරි. මම 100%ක් මම කියනවා. ඒතර ඕක තව පොඩ්ඩක් අඩු වැඩි කරලා ඔක පොඩ්ඩක් අපි ලියා ගත්තොත් එහෙම දැන් ඔබ කිව්වා වගේම ඇත්තටම හරි පුදුම හිතෙනවා. ඒ කියන්නේ අපි මේවා කතා කරන්න ගත්තේ ඒ කියන්නේ බාහිරව ඉඳලා ඉන්න පුද්ගලයන් විදිහට අපි මේ කතා කරන්න ගත්තේ මාස 18ක් කියන්නේ අවුරුදු දෙකකට කලින් ඉඳලා වගේ අපි කතා කරන්න ගත්තා. ඒතර අද වෙනකොට මේ ප්‍රශ්නවලට විසඳුම් කතා කරන්න ඕනේ අය, ඒ කියන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕනේ මේ රටේ තියෙනවනේ ඒ කියන්නේ ආයතන සහ ඒ කියන්නේ ආසන, ඒ වල ඉඳගෙන ඉන්න මිනිස්සු කතා කරන්නේ තාම ප්‍රශ්න විතරයි.
ඉතින් මේක ඇත්තටම හරිම විහිළුවක්. කියන්නේ විහිළු සැපීමක් කරන්නේ. මොකද ඒ මිනිස්සු ඒ පුද්ගලයන් කරන්න ඕනේ මේ වෙනකොට අපි හැමෝටමත් වඩා පියවර දෙක තුනක් ඉස්සරහින් ඉඳලා මේකට අවශ්‍ය වෙන විසඳුම් මේ වෙනකොට කතා කරන්න පටන් ගන්නවා. නමුත් අද වෙනකොට ඔබ රූපවාහිනියක හෝ ගුවන්විදුලිය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය තුල ඔය හැමතැන දැක්කොත් එimhe කියන අපි ඇවිල්ලා ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරනවා කියලා කතා කරන්නේ මොනවද? ප්‍රශ්න කතා කරනවා. මේ රනිල් වික්‍රමසිංහගේ ඉඳලා මහා බැංකුව අධිපති ඉඳලා සියලුම වගකිය යුතුයි කියන පුද්ගලයන් විසින් අද වෙනකොට මේ මාධ්‍ය හරහා ඒ කියන්නේ ජනප්‍රිය මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා කතා කරන්නේ මේ තියෙන ප්‍රශ්නේ. සහ ඒ කියන්නේ ඒක තියෙන හාස්‍යජනක දේ තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ කතා කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය version එකකින් විතරයි. කියන්නේ තමන්ව ජස්ටිෆයි කරගන්න තමන්ම හදාගත්ත බබල් එකක් ඇතුළෙන් තමයි ඒගොල්ලෝ ජස්ටිෆයි කරන්නේ. මේ ගැන මට පැහැදිලි ඕන තරඟ ඕනේ පුද්ගලයෙක් විවාද කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන් කරන දේ සම්පූර්ණ වැරදි කියන එක. ඒතර ඔබේ ප්‍රශ්නේදී ඔබ ඇහුවා මේක ඇත්තට මේ වෙනකොට මේගොල්ලෝ කරගෙන යන ටික ස්ටැග්ෆ්ලේෂන් එකට අවශ්‍ය දේවල් ටික නේද වෙන්නේ කියලා. හරියටම හරි. දැන් අපි උදාහරණ කිහිපයක් ගමුකෝ. පළවෙනි දේ තමයි මම හිතන්නේ ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ කියලා තිබුණා තවත් ට්‍රිලියනයක් විතර සල්ලි අච්චු ගන්න සිද්ධ වෙනවා කියලා. හරි. ඊට පස්සේ රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා. හරිද? දැන් මේවා ඇත්තටම රාජ්‍යයන් ඒ කියන්නේ මේ වගේ ආර්ථික අර්බුදයන් තියෙන වෙලාවල රාජ්‍යයන් ඉතාමත් දුර්වල වෙන්න හේතු පාදක වෙච්ච දේවල්. ඒවා අපිට ඉතිහාසයේ පාඩම් විදිහට ලියවිලා තියෙනවා. මම හොඳම උදාහරණයක් ආයසරයක් ගන්නම් ඇමරිකා එක්සත් ජනපදයෙන්ම 1970 ගණන් වල වෙනකොට ඉතාමත් දැවැන්ත ලෙස තෙල් මිල වැඩි වෙන්න ගත්තා. තෙල් මිල වැඩි වෙනත් එක්කම ඉන්ෆ්ලේෂන් එක ඉතාමත් දරුණු ලෙස වැඩි වුණා. හරි. ඒතකොට ඒකත් එක්ක දේශපාලඥයන්ට අර උන්ගේ අර ජනප්‍රිය දේශපාලන ධාරාවේ ඉන්න ඕනේ හින්දා ඕන් කරේ ඒකට සාපේක්ෂව දැන් අර ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා කියලා කියන සරලම ගත්තොත් එimhe භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙන එකනේ. එතකොට ඒකත් එක්කම ඒකට ඔරොත්තු දෙන විදිහට පඩි වැඩි කරන්න ගත්තා. හරි. ඒ කියන්නේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දෙකේම පඩි සමාන්තර වශයෙන් පඩි වැඩිවීම සිද්ධ වුණා. එතකොට වෙන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් පඩි වැඩිවීමක් කියන එක දැන් ඔයාලට අතට සල්ලි ටිකක් වැඩිපුර එනවා නම් එහෙම ඒ සල්ලියෙන් ඔයා කඩේට ගිහලා බඩු ගන්න එකනේ කරන්නේ. ඒතකොට තව දුරටත් මේකෙන් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනක වෙන්නේ. හරිද? ඒතකොට ඕකට අපි කියනවා wage price spiral එක කියලා. ඒ කියන්නේ පඩි වැඩි කරනවා, ඒ කියන්නේ ජනප්‍රියතාවය තියාගන්න හින්දා පඩි වැඩි කරනවා මිනිස්සුන්ගේ. ඊට පස්සේ ඒක තුලින් මිනිස්සුන්ගේ භාණ්ඩ සහ සේවා වල තියෙන ඉල්ලුම් වැඩි වෙනවා. ඒතකොට ඒකත් එක්ක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. ඒතකොට ඉන්ෆ්ලේෂන් වැඩි වෙනකොට අර ගත්ත පඩි ආයෙ මදි. ඊට පස්සේ ආයෙසරක් මිනිස්සු ස්ට්‍රයික් කරනවා අපිට තව පඩි වැඩි කරන්න කියලා. මේක විශේෂ සයිකල් එකක්. මේක ඇතුලේ මේ ස්පයිරල් එකට ආවයින් පස්සේ ගැලවීමක් නැහැ. ඉතින් ඇත්තටම මේකට තාමත් දරුණු ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 1975න් පස්සේ මුහුණ දුන්නා. ඊට පස්සේ ඔවුන්ට තේරුණා අනිවාර්යෙන්ම මේ තත්ත්වෙන් ගොඩ එීමට නම් විය යුත්තේ අනිවාර්යෙන්ම අර මොනිටරි පොලිසි කෙනෙක් කියන්නේ පුළුවන් තරම් ටයිට් කරලා ඒ කියන්නේ අපේ ආර්ථිකය ඇතුළට මුදල් ගලා යාම අඩු කරලා පුළුවන් තරම් ඊට පස්සේ කරන්න දෙයක් නැහැ රට රෙසිෂන් එකට තල්ලු කරලා ඒකෙන් තමයි ආයසරක රිකවරි පාත් එකට එන්න ඕනේ කියන එක. ඊට හાર્ඩ් පිල් එකක් ගන්න වුණා. මොකද ඇත්තටම මේ රටට ආදරේ නම් අපේ රාජ්‍යයක් විදිහට අපිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් අපිට සමහර අවස්ථාවලදී ඒ වගේ තීන්දුව తీරන ගන්න වෙනවා. මොකද අර දරුණු දෙයක් දැන් තුවාලයක් තියෙනවා නම් අභිෂේක ඒක ඒ කියන්නේ දරුණු තුවාලයක් නම් ඇත්තටම ඉස්සෙල්ලා මේක හොඳ කරන්න කලින් අර අපි කියන්නේ අර ලොකුම සුද්ධ කරන්න එපානේ. ඊට පස්සේනේ බේත් දාන්න ඕනේ. ඉතින් ඒ දේ කරන්නේ නැතුව මේ කරන වැඩෙන් වෙන්නේ ගන්නා මේ ඒ කියන්නේ ඔය කියන්නේ ඔය ට්‍රිලියනයක් අච්චු ගන්න එක විතරක් නෙමෙයි. එතනින් එහාට ගත්ත ඔය මොනවා රාජ්‍ය සේවය පඩි වැඩි කරනවා කිව්ව එක. ඒකට තවදුරටත් මේ රාජ්‍ය සේවය විදිහට නඩත්තු කරන එක මම කියන්නේ මේවා සියල්ලම අද වෙනකොට නවත්තන්න එපා ඇත්තටම. ඒ කියන්නේ අපේ රටට ආදරයක් තියෙනවා නම් අපේ රාජ්‍යයට ආදරයක් තියෙනවා නම් මේගොල්ලෝ ඉස්සල්ලාම කරන්න ඕනේ සියලුම අනවශ්‍ය විදිහට නෙමෙයි අතනම අවශ්‍ය වියදම් වුණත් මේ වෙලාවේ ප්‍රයොරිටි එකට ලිස්ට් එකක් හදලා අත්‍යවශ්‍යම දේවල් අර අනිත් ඔක්කොම කපලා දානවා. මොකද ඒක තමයි ඇත්ත තත්ත්වය. නමුත් ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. මේගොල්ලෝ මේ කරන වැඩේ මට පේන්නේ මේගොල්ලෝ මේ නිකන් පෞද්ගලික ඒ කියන්නේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහ කියන චරිතයත් ඔවුන්ව සමාජය විසින් ප්‍රතික්ෂේප වීම නිසා ඒකට තියෙන තරහට මේ ඔවුන්ගේ පෞද්ගලික වෛරයක් පිරිමහන්න මේ රට හිතාමතාම අපි කියන්නේ සිස්ටමැටිකලි මේ ක්‍රිපල් කරනවා කියලා. ඒ කියන්නේ අපේ රාජ්‍ය හිතාමතාම දුර්වල කිරීම සඳහා ගත හැකි සහ ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන එක තමයි මගේ කියීම. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් දරුණු තත්ත්වයක්. සහ මේ පිළිබඳව මම හිතන්නේ අපි පුරවැසියන් වශයෙන් ඉතාමත් හොඳින් දැනුවත් වෙලා මේකට විරුද්ධව අපි අනිවාර්යෙන් නැගී සිටින්න. මොකද එහෙම නැත්තම් වෙන්නේ අපිට තව අවුරුද්දක් යනකොට මේ විශේෂයෙන් මේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ අර්ථය මේක තිබුණොත් එහෙම අපිට තව අවුරුදු 20කට නෙමෙයි අවුරුදු 50කටවත් ගොඩ ගන්න බැරි රාජ්‍ය කියන්නේ විදේශ බලවේග විසින් මෙහෙවන ඉතාමත්ම අපි කියන්නේ මේ දුබල දීන රාජ්‍යයක් බවට අපේ ලංකාව පත් වීමට නිමිතයි. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ අපි දැවන්ත දැනුවත් වීමක් සිදු විය යුතුයි.
එතකොට මංචු මේ නූතන ආර්ථිකයක් පාලනය කරනවා කියලා කියන්නේ හරියට අර ක්වොන්ටම් ෆිසික්ස් තරම්ම සංකීර්ණ සහ නූතන දැනුමත් එක්ක බැඳිලා තියෙන දෙයක් කියලා විදිහට තමයි අපි අහලා තියෙන්නේ. එතකොට අර අවුරුදු 20ක් 30ක් පරණ සාම්ප්‍රදායික දැනුම ෆේල් වෙනවා අපි දකිනවා. ඒ දැනුම ඒ කියන්නේ අපි දකිනවා මේ වෙලාවේ කාටවත් උත්තර දෙන්න බෑ. උත්තර හොයාගන්න බෑ. උත්තර හොයාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාම මම අහන්න කැමති මේ වෙලාවේ අපේ රටේ ආර්ථිකය පාලනය කරන තැන්වල ඉන්න ඉහළ පුටුවල ඉන්න අගමැති මහ බැංකුව අධිපති කියන අයගෙන් අපිට පුළුවන් ද ඔය වගේ තත්වයක් උඩ අපේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියාගන්න පුංචිම හරියි. ඔව් අභිෂේක තවත් වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ ඕක. මට පේන විදිහට නම් මට නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ අද පවතින තත්ත්වයන් ඇතුලේ අපේ රටේ ආර්ථිකය සහ ආර්ථික මර්මස්ථානයන් මෙහෙවන සෑම තැනකම මුල් පුටුවේ ඉන්න පුද්ගලයන්ට මේ පිළිබඳ ඔබ කිව්වා වගේ හරියටම හරි අපි හැමදාම මේ කියන දෙයක් නේ අද වෙනකොට ලෝක ආර්ථිකයන් කියනවා ඉතාමත් සංකීර්ණයි. ඉතාමත් ගැඹුරුයි. එතකොට ඒ වගේ ආර්ථික සහ විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර වශයෙන් සහ ගෝලීය වශයෙන් අපි දැවැන්ත ලෙස ලෝකයේ ආර්ථිකයත් එක්ක අපේ ආර්ථිකය බැඳලා තියෙනවා. එතකොට ලංකාවේ ආර්ථිකයක් මේ හොඳ තත්ත්වයන් යටතේ මේ අපි මේක මේ මෙනුව කරගෙන අරන් යන එකක් නෙමෙයි වෙන්නේ. මේ වෙලාවේ අපි දැවැන්ත ආර්ථිකනේ ගෝලීය ආර්ථික අර්බුදයකුත් තියෙනවා. ඒකත් එක්ක ලංකාවේ අපිටම ආවේනික වෙච්ච ආර්ථික අර්බුදයක් මේක ඇතුලේ හිර වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ ඇත්තටම මේ අපි මේ කියන ඉතාමත් සංකීර්ණ ආර්ථික මොඩලයන් සහ වෙළඳ පෙළ පිළිබඳ දැනුමක් නැති පුද්ගලයන් මේ තනතුරු වල ඉඳලා මේ අපේ ආර්ථිකය ගොඩ ගන්න හදනවා කියන කතාවම ඇත්තටම හරිම කේන්ද්‍රජනක දෙයක්. මොකද අපි දන්නවනේ ඒක කරන්න බෑ කියලා. මම මොකද සරල උදාහරණ කීපයක් කියන්නම්කෝ. ඒ කියන්නේ නම්බර වලින් මෙතන ඔබට මේකේ තියෙන දිග පළල ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දැන් 2007 2008 2009 කියන කාලය ඇතුළත මම හිතනවා ඔබට මතක ඇති මුළු ලෝකෙම රෙසිෂන් එකට ගියා. ඒකට ඒ වෙලාවේකට ඇතිවෙච්ච ප්‍රධානම හේතුව තමයි මේ ලෝකේ පුරාම විශේෂයෙන්ම ඇමරිකා එක්සත් දෙන්නපතේ පටන් ගත්තා. ඊට පස්සේ ඒක යුරෝපයටත් ගියා. මේ මොනවාද mortgage backed securities කියන ඒ financial instrument එක ඉතාමත් දරුණු විදිහට ඒ කියන්නේ toxic කියන තත්ත්වයටපත් වෙලා මුළු ඒ කියන්නේ අර real estate කියන market එකම සම්පූර්ණයෙන්ම collapse වුණා. කඩාගෙන වැටුණා. ඒතර ඒකත් එක්ක ඒක හා ඉතාමත් දැවැන්තව බැඳිලා තිබුණු බැංකු පද්ධතීන් එන්නේ නිකන් ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ බැංකු පද්ධතින් ටික වැටෙන්න ගත්තා. ඊට පස්සේ බැංකු පද්ධතින් වැටෙනකොට බැංකු පද්ධතින් හරහා කියන්නේ ගනුදෙනු සිද්ධ කරන සියලුම භාණ්ඩ හා සේවා සපයන අනිත් ව්‍යාපාර ආයතන වැටෙන්න ගත්තා. ඒ වගේ මුළු ආර්ථිකයටම මේ රිපල් ඉෆෙක්ට් එක එන්න පටන් ගත්තා. 2008 2019 දී. ඒ 2008 2009 2010 කාලය තුලදී. ওই කාලය තුලදී මුළු ලෝකේම වෙල්ත් එක අපි ගත්තොත් එහෙම වෙල්ත් එකෙන් 19%ක් සම්පූර්ණයෙන්ම මාකටිං අයින් වෙලා ගියා. හරිද? 19%ක්. දැන් ඔබ දන්නවද අද වෙනකොට මම කියන්නේ දැන් මම මේ උදාහරණ දෙන්නේ දැන් අපි මේ අපේ මේ වෙලාවේ මේ ආර්ථික තීන්දුව ගන්න මිනිස්සුන්ට මේ වගේ දේවල් ගැන අඩු ගන්න අවබෝධයක්වත් තියනවද කියන ප්‍රශ්නය ඔබ ඉස්සරහට තියන්න. දැන් අද වෙනකොට දැන් 2020ට කලින් අභිෂේක 2019 20 කාලය ඇතුළත කොවිඩ් එකත් එක්ක මුළු ලෝකෙම ආර්ථික සංකෝචනය වුණානේ. ඊට පස්සේ 2021 පටන් ගන්නකොට ඒතර දැන් අවුරුදු දෙකක් විතර අපි කියන්නේ මේ ප්‍රාග්ධනය එක තැන් වල හිර වෙලා තිබිලා එකපාර ලොකු මේකේ බූම් එකක් ආවා 2021 දී. capital deployment කියන එක term sheets කියන ඒවා ඒ කියන්නේ venture capital private equity හැමතැනම තාම දැවැන්ත පිබිදීමක් ඇති වුණා මුළු ලෝකේ පුරාවටම. හරි. ඊට පස්සේ මේ වසරේ 2022 වසර පටන් ගත්තා විතරයි පළවෙනි මාස 5 ඇතුළත ජනවාරි ඉඳලා මැයි වෙනකම් මේ මාස 5 ඇතුළත ගෝලීය ගෝලීය ධනය එහෙම නැත්නම් global wealth එකෙන් 14%. ඒ කියන්නේ ට්‍රිලියන 35ක් අද වෙනකොට සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් එළියට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපි කියන්නේ වයිප්ඩ් ඔෆ් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අතුගා වෙලා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 35ක්. මේ ට්‍රිලියන 35 මේ මාකට් එකෙන් ගැලවිලා ගියත් එක්කම අද වෙනකොට සියලුම equity market එක, credit market එක, එතකොට lending, consumer lending, එතකොට cryptocurrencies, එතකොට alternative assets කියන ඔය හැම මාකට් එකක්ම අද වෙනකොට 95ක් ඔවුන් ඒ මාකට්ස් වලට තියෙන ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ වල තියෙන ප්‍රවේශයන් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රාග්ධන ඒ කියන්නේ කැපිටල් ෆ්ලෝ එක මේ වෙනකොට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කාටවත් හිතා ගන්න බෑ ලෝකේ දැන් මේ වෙනකොට ඊළඟ ඒ කියන්නේ මේ රෙසිෂන් එක ග්ලෝබල් රෙසිෂන් එක කොයි වෙලාවෙද සිද්ධ වෙන්නේ කියන ඒ අන්ප්‍රෙඩික්ටබිලිටි එකත් එක්ක ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ ප්‍රාග්ධන මේ කැපිටල් ෆ්ලෝ එක සම්පූර්ණයෙන් නවත්තලා තියෙනවා. ඒකට මම කියන්නේ ලෝකේ ඒ වගේ තත්ත්වයක තියෙද්දි හරිද? ඒතර ලෝකේ මිනිස්සුන්ට ඒතර මේ වෙලාවේ ලංකාවේ ප්‍රශ්නේ මොනතරම් සුළු ප්‍රශ්නයක් වෙනවද? අර වගේ ට්‍රිලියන 35ක් සම්පූර්ණයෙන්ම මේ ග්ලෝබල් වෙල්ත් එක
මාකට් එකෙන් වයිප් ඒ කියන්නේ ගැලිලා ගියන් පස්සේනේ. ඒතර ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න ටික ඉස්සලා මිස ගන්න එපා. ඒතර ඔය අතර ඔයාලට හිතා ගන්න පුළුවන් අපේ ලංකාවේ ඇතුළේ තියෙන මේ ප්‍රශ්න වලට උදව් ගන්න මොනතරම් අපි ඒ කියන්නේ ඒ පිළිබඳ ප්‍රමුඛත්වයක් දීලා ඒ පිළිබඳ දැනුමක් තියාගෙන ඒ පිළිබඳ ඒ කියන්නේ 100ට 200ක් 300ක ජවයකින් වැඩි කරන්න එපා. නැත්තම් එහෙම ලෝකයේ අනිත් ඒ කියන්නේ ප්‍රධාන පුද්ගලයන් සහ ආයතන වල අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාවේ ඒ ගෝලීය අර්බුදය විසඳ ගන්නනේ. එතන ඕක ඇතුලේ මම කියන ඔය ගෝලීය අර්බුදය ගැනවත් තේරුමක් නැති අයට හිතනවා නම් එහෙම මේ IMF එකේ ගිහිල්ලා අපිට මේ කියන්නේ අපිට මේ වෙලාවේ ඉමර්ජන්සි ෆන්ඩින්ග් එකක් හරි නැත්නම් එහෙම නැත්නම් බ්‍රිජ් ෆයිනෑන්සින් වලට ගිහිල්ලා හරි අපේ ආර්ථිකය ගොඩ දා ගන්න පුළුවන් කියලා ඒක දැවැන්ත රැවටීමක්. ඒක එහෙම කරන්න බෑ. ඒ කියන්නේ බෙස්ට් කේස් සිනාරියෝ හොඳ මේකේදී අපිට ඕන නම් වෙන්න පුළුවන් එකම දේ තමයි තව මාස 6ක් හෝ අවුරුද්දක් ඇතුළත IMF එකෙන් අපිට මේ කියන්නේ බේල් අවුට් එකක් එන්න පුළුවන්. නමුත් ඒකෙදි වෙන්නේ අනිවාර්යයෙන් හැබැයි ඒක එන්නත් කලින් අභිෂේක හොඳට මතක තියාගන්න ඕනේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අපිට ඉස්සල්ලාම අපේ තියෙන මොනිටරි කියන්නේ solid monetary policy එකක්, solid fiscal policy එකක්, solid economic policy එකක්. ඔය ටික අනිවාර්යෙන් අපි establish කරන්න ඕනේ කියලා කියනවා. මොකද ඒගොල්ලෝ හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ අපිට දෙන්නේ ණයක් ඒ ආයතනයේ ආයෝජනය කරලා තියෙන පුද්ගලයන්ගේ ණය. ඒතකොට විශේෂයෙන්ම චීනය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය වගේ රටවල් ණය. ඒතකොට ඒගොල්ලෝ ඒ සල්ලි වල මුදල් වලට accountable වෙනවනේ. ඒතකොට ඒගොල්ලෝ ඒ සල්ලි රිලීස් කරනවා නම් අනිවාර්යයෙන්ම අපේ තියෙන fiscal policies, monetary policies, economic policies ඔක්කොම solid policies, ඒ කියන්නේ දීර්ඝකාලීන ප්‍රතිපත්තීන් අපි ඉදිරිපත් කරමින් පස්සේ තමයි මේ ෆන්ඩින්గ్ වුණත් අපිට එන්න පුළුවන් වෙන්නේ. ඒ ආවත් අපිට ඇත්තටම වෙන්නේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක හදාගන්න විතරයි. මේක අපි කොන්තරම් කතා කරලා තිනවා. ඉකොනොමික් ප්‍රොස්පෙරිටි හදාගන්න අනිවාර්යයෙන්ම රට පිළිබඳ අපේ රාජ්‍ය පිළිබඳ ආදරයක් තියෙන, හැඟීමක් තියෙන, මේ රට ගොඩ ගන්න ඕනේ කියන හැඟීමක් තියෙන මිනිස්සු ටිකක් එක්ක අපි අනිවාර්යයෙන්ම මේ ගමන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉදිරියට යamak නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ මේකට මගේ පෞද්ගලික මතය මේ වෙලාවේ අපේ රටේ ආර්ථික සහ රාජ්‍ය කියන එක හසුරවන්න හම්බෙලා තියෙන්නේ මම හිතන්නේ ලංකාව පිළිබඳ මගේ කීම පෞද්ගලික කීම. අපේ කියන්නේ ශ්‍රී ලාංකීය ජාතිය හා සහ අපේ ශ්‍රී ලාංකික රජය කියන්නේ මේ රාජ්‍ය පිළිබඳ දැවැන්ත වෛරයෙන් පසු වෙන මිනිස්සෙක් මම දකින විදිහට. කියන්නේ අපි කියන්නේ රේස් කව කරන කෙනෙක් කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ වගේ තෙතමනයක් නැති රට ජාතිය ගැන කිසිම හැඟීමක් නැති ඔහුගේ පෞද්ගලික කිසිම කෙනෙක්ට හිතා ගන්න බැරි තමන්ගේ අර ඉනර් සර්කල් එකක වැඩ කරන තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා එකක වැඩ කරන මේ වෙලාවේ නම් විශේෂයෙන්ම අර ඔහුව සමාජයෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඇතිවෙච්ච දැවැන්ත වෛරයෙන් තවදුරටත් මේ අපේ රාජ්‍ය දුර්වල කරන්න ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්න මිනිස්සු එකද තමයි අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය හදන්න දීලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මේක මේ විදිහට යන්න දෙන්න බෑ. අනිවාර්යෙන් අපි මේකට විරුද්ධව නැගී සිටින්න ඕනේ සහ අපේ රාජ්‍ය මේ වගේ පිරිස් වලින් අපි ගලව ගන්න ඕනේ. මොකද අපිට ඉන්න මේ වෙලාවේ තියෙන ලොකුම සතුර ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ වගේ කියන අපේ රාජ්‍ය විනාශ කරන්න පුද්ගලයන්. ඉතින් ඒකට නම් අපි නම් පෞද්ගලිකව සහ අපේ සාමූහිකත්ව වගකීම් ඇතුලේ අපි වැඩ කරමින් ඒකට අවශ්‍ය කරන සියලුම කටයුතු සිදු කරනවා. මංජු මේ වෙලාවේ අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයට ගන්න ඕනි කෙටිම ක්‍රියාමාර්ග අතරෙන් හොඳම විසඳුමක් විදිහට අපි දකින රෙමිටන්ස්. හැබැයි අපි දකිනවා මංජු තාමත් මේ ආණ්ඩුවට ওই රෙමිටන්ස් කොට දාගන්න බැරි වුණා. එහෙනම් මං අහන්න කැමති එහෙනම් මේ වෙලාවේ රෙමිටන්ස් ඉන්ෆ්ලෝ එක නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් මේ වෙලාවේ අපි ලහිලහිය ගන්න ඕනි තීරණ සහ ක්‍රියාමාර්ග මොනවා කියලාද ඔබ යෝජනා කරන්නේ? අභිෂේකා අනිවාර්යෙන්ම රෙමිටන්සස් කියන එක අපි හදාගන්න රෙමිටන්ස් ෆ්ලෝ එක හදාගන්න නම් මං හිතන්නේ හැමෝම අපේ ශ්‍රී ලාංකිකයන් එක හඬින් ඉන්න එකම දෙයයි. ඒ තමයි legitimate ඒ කියන්නේ legitimacy එකක් තියෙන ගවර්න්මන්ට් එකක් ඉස්සලාම රට ඇතුලේ establish වෙන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවට පොඩි හරි ආදරයක් තියෙන එක පුරවැසියෙක් නම් කිසිම හේතුවක් නිසා මේ රනිල් වික්‍රමසිංහ එහෙම නැත්නම් මේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ දැන් ඉන්න මේ පවතින රජය යටතේ පවතින රජයකට කිසිම වෙලාවක තමන්ගේ රෙමිටන්සස් එවන්නේ නැහැ. මොකද ඒක තව දිගින් දිගටම පේන තියෙනවා. මොකද මම අදාපු නිවුස් එක දැක්ක ඇත්තටම මේ මාසේ වෙනකොට තව දුරටත් අපේ රෙමිටන්සස් මම හිතන්නේ මිලියන 200කට වඩා අඩු මට්ටමකට පල්ලයට වැටලා කියලා. ඒක තමයි ඇත්ත. කියන්නේ කවුරු මොන විහිළු බොරු කියන්නේ විහිළු කතා කියන්න හැදුවත් අපේ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම විදේශ රටවල කියන්නේ සේවයේ නියුතුලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් හොඳ ආකාරම දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ මහින්ද රාජපක්ෂගේ තවත් එක දිගුවක් පමණයි සහ රනිල් වික්‍රමසිංහ බලයට ඒම තුලින් සිදුවෙන්නේ කාරණා දෙකයි. එකක් තමයි මේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සමට අපි කියන අර සේෆ් එක්සිට් එක ආව කියන එක. ඒක ආපු එකයි. දෙවෙනි එක තමයි මොහු විසින් මේ අරගලය පාවා දුන්නා කියන එක. සහ තුන්වෙනි එක තමයි ඇත්තටම තුන්වෙනි එක තමයි මොහු දීර්ඝකාලීන කෙටි කාලීනව ඔය මේ තියෙන අපේ පාරේ තියෙන මොනවාද බොරතෙල් ප්‍රශ්නේ එහෙම නැත්නම් ඉන්ධන ප්‍රශ්නේ විසඳයි. නමුත් දීර්ඝකාලීනව මොහු කරන්නේ අපේ රාජ්‍යයක් විදිහට ලංකාව දුර්වල කරනවා කියන එක අපේ ශ්‍රී ලංකේ පුරවැසියන් අද වෙනකොට හොඳටම දන්නවා.
ඉතින් ඔය තුන ඇතුලේ ඔය කොන්ටෙක්ස්ට් එක ඇතුලේ අපි මේක හිතුවත් එහෙම මොනවා කරත් මේ පවතින රජයන් ඇතුළත මේ රෙමිටන්ස් ඉන්ෆ්ලෝ එක කවදාවත් අනිවාර්යෙන් වැඩි වෙන්නේ නැහැ. සහ ඒකට අපිත් අනිවාර්යෙන්ම 100%ක් අපිත් ඒ මතේ එතනම අපි හිත ගන්නවා. ඒ කියන්නේ මේ රෙමිටන්ස් ෆ්ලෝ එක අපි හදාගන්න අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ කියන්නේ legitimate government එකක් කියන්නේ මේ වෙලාවේ තියෙන ජනමතය represent කරන්න පුළුවන් government එකක් අනිවාර්යෙන් එන්නම ඕනේ. උතනදී සමහර අය කියන්නේ අර කියාගෙන ඉනවනේ මේ වෙලාවේ ඡන්ද තියන්න සල්ලි තියනවද ඔයගේ කතා. ඔයගේ කතා නම් හරියම විහිළු ගොන් කතා අභිෂේක. මොකද මේ වෙලාවේ අපේ ඉන්න expats ළම අපිට පුළුවන් ඇත්තටම මේ වෙලාවේ ඡන්දයක් තියන්න අවශ්‍ය කරන මිලියන 30ක් සාමාන්‍යයෙන් යන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 30ක් විතර යන්නේ. ওই මිලියන 30 අපිට හොයාගන්න පුළුවන් අපේ රෙමිටන්සස් වලින්. මැත්තට මිනිස්සු බොහොම කැමැත්තෙන් දෙනවා මේ වෙලාවේ ජනමතය නියෝජනය කරන්න පුළුවන් රජයක් අපිට පිටවන්න අපිට ඡන්දයක් තියන්න සල්ලි වන්නේකුත් අනිවාර්යෙන් මිනිස්සු එකට එවනවා. මිනිස්සු එකට ලෑස්ති. ඉතින් ඒක ඒ පදනම මතින් බලනකොට අනිවාර්යෙන්ම රෙමිටන්ස් ෆ්ලෝ එක හදා ගන්න අනිවාර්යෙන් පළවෙනියටම ඉස්සලා වෙන්න ඕනේ. රාජපක්ෂලා මේ පාලන ඉවත් වෙලා යාම සහ මේ ජනමතය නියෝජනය කරගන්න අඩුම ගානේ මේ ඒ ඡන්දයකට යන්න මාස 12කට පස්සේ මාස 6ක් 12ක් අතර කාලයක් ඇතුළත ඡන්දයකට යන්න අවශ්‍ය කරන කෙයාටේක ගවර්න්මන්ට් එකක් පීටවා ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ එතනදී අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් රෙමිටන්සස් වැඩි කරන්න පුළුවන් වෙයි කියලා. මොනවා කරන්නත් මංජු ඒ කියන්නේ අපිට ඕනි හොඳ ජනමතයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ගේ මතයට ගරු කරන රාජ්‍යයක්. ඉතින් අර මේ අපි මේ ගැන කාලයක් තිස්සේ කතා කරපු දෙයක් මංජු. හැබැයි අර හිතනවා මේ මිනිස්සු මේක දාලා යන්නේ කල කියන්නේ අපිට ප්‍රෝග්‍රෙසිව් දෙයක් කතා කරන්න බැරි වෙන තරමටම මේ රට පල්ලෙහාටම ඇදලා දාලා ඔබ කිව්වා වගේ සමාජ වෛරයකින් පසු වෙන පුද්ගලයන් මේ රටේ ආර්ථිකය පාලනය කරන තැන මේ පාලන යන්ත්‍රය ඉහළම තැන්වල ඉන්න නිසා මේ රට ඇදලා දාන්න පුළුවන් පහළම තැනට ඇදලා දාලා යයි කියන බය මේ වෙලාවේ මම හිතන්නේ හැමෝගෙම හිතවල තියෙන කාරණයක්. ඔව් අභිෂේක ඇත්තටම ඕක උතනටත් වඩා තවත් ගැඹුරට පොඩ්ඩක් බැලුවොත් එහෙම මම හිතන්නේ ඕක උතනටත් වඩා ඉතා ඛේදනීය තැනක තියෙනවා කියනයි මම දකින්නේ. මොකද අපේ රටේ ඉන්න දේශපාලඥයෝ විතරක් නෙමෙයි. අපේ රටේ ආර්ථිකය සහ අපේ රටේ රාජ්‍යයක් විදිහට මෙහෙයීමේදී තීරණ ගන්නා රජයේ සේවකයන් විශේෂයෙන්ම සහ රජයේ ආයතන විශේෂයෙන්ම ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහ බැංකුව වගේ ආයතන ගත්තොත් එහෙම. ඇත්තට මම පහුගිය දවස්වල විශේෂ අවධානයක් යොමු කරා 2010 ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන තියෙන සියලුම වාර්තා මහ බැංකුව වාර්තා ටික විශ්ලේෂණය කරන්න. එතකොට මට පුරවැසියෙක් විදිහට දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙනවා මොවුන් මේ පහුගිය අවුරුදු 10 පුරාවට ඉදිරිපත් කළ තියෙන දත්ත පිළිබඳව. ඒ කියන්නේ මේ අපේ රටේ GDP growth එකේ ඉඳලා අපේ තියෙන debt crisis එකේ ඉඳලා හැම දෙයක් පිළිබඳව වුන් වාර්තා කරලා තියෙන outlook එක සහ data statistics කියනවා පිළිබඳව මට දැවැන්ත ප්‍රශ්න. ඒ කියන්නේ තාමත් කියන්නේ සැක සහිත තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මම කියන්නේ අභිෂේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන රජයක් කියන්නේ මේ පුරවැසියන්ගේ නියෝජනයක් සහිත රටට ආදරය කරන රජයක් පත් වෙච්ච දවසට සහ අපි පත් කරගන්න දවසට සහ අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ළඟ ඡන්දයක් ඇතුළත. එතනදී අනිවාර්යෙන්ම මේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි මේ රට මේ ආර්ථිකයේ මේ තත්වයට පත්වීමට දායක වෙලා තියෙන ඍජුව දායක වෙලා තියෙන මේ රජයේ සේවකයෝ පවා ඒ කියන්නේ හිටපු මහ බැංකුව අධිපතිගෙන් ඉඳලා සියලුම ඔවුන් විසින් නිකුත් කරලා තියෙන මේ රට පිළිබඳ වාර්තා පිළිබඳ අපි කියන්නේ ෆොරෙන්සික් ඇනලිසිස් කරන්න ඕනේ කියලා ෆොරෙන්සික් ඇනලිසිස් කරලා මේ දත්තවල තියෙන නිර්වද්‍යතාවය මොකද අපි ගන්නා තීන්දුව සියලු දෙයක්ම අපි ගත්තේ මේ දත්ත දිහා බලලානේ. ඉතින් රටක ආර්ථිකයක ඒ කියන්නේ ඒ දත්ත කියනවා ඉතාමත්ම ඒ කියන්නේ 100%ක් නිර්වද්‍ය විය යුතුයි. හරි? එතකොට මම හිතනවා මම පෞද්ගලිකව හිතනවා මොකද මට අද වෙනකොට සැක සංකා සෑහෙන තියෙනවා මේ ඉදිරිපත් කරලා තියෙන දත්තත් එක්ක. ඉතින් මේව පිළිබඳ මේ ෆොරෙන්සික් ඇනලිසිස් එකම කරලා ඔවුන් දැනුවත්ව අපිව නොමග යවලා තිනවා නම් අනිවාර්යෙන්ම මේගොල්ලෝ මම කියන්නේ white collar criminals විදිහට අනිවාර්යෙන්ම මේගොල්ලන්ව prosecute කරන්න ඕනේ. සහ prosecute කරලා මොකද ලංකාවේ දැනට තියෙන blue collar මේ criminals විතරනේ හරියට prosecute වෙන්නේ. අනිත් අයව තමන්ගේ තියෙන දේශපාලන සම්බන්ධතා සහ අනිත් ඒවා නිසා මගහැරලා යනවනේ. වෙනතුව සම්පූර්ණයෙන්ම මේ රට මේ ආර්ථික අගාධයට යාමට සෑහෙන වගකීමක් අනිවාර්යෙන්ම මේ රජයේ සේවකයන් කියන්නේ නීතින තීරණ ගන්නා තැන්වල ඉන්න රජයේ සේවකයන් අතනිත් වෙලා තියෙනවා කියලා පේන තියෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම ඒ ස්වාධීන ආයතන මගින් ස්වාධීන නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වලා මේ ෆොරෙන්සික් ඇනලිසිස් කරලා මොවුන් මේ පිළිගෙන මේ දත්ත පිළිබඳ ගැන වංචා කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔවුන් ප්‍රොසිකියුට් කරන මේ white collar criminalsව අනිවාර්යෙන්ම ප්‍රොසිකියුට් කරන්න ඕනේ. කරලා මොකද අපේ රටක් අපේ ජාතියක් ඒ කියන්නේ අපේ රාජ්‍යයක් මේ විදිහට දුර්වල කරන්න ඔවුන් අනිවාර්යෙන්ම මොනම හේතුවක් නිසා හරි කිසිම තීන්දුව කරන් තියනවා නම් ඒ කියන්නේ නැත්නම් දේශපාලඥයන්ව අපි කියන එන්ටර්ටේන් කරන්න තීන්දුව අරන් තියනවා නම් එහෙම
ඒ අයටත් ඒ අනිවාර්යෙන්ම ඒකට අවශ්‍ය කරන දඬුවම් ලැබිය යුතුයි. මොකද එහෙම නැතුව අපිට රටක් විදිහට රාජ්‍යයක් විදිහට ඉස්සරහට යamak නැහැ. ඒකින්ද මම හිතන්නේ අපි හැමෝටම දැවැන්ත යුතුයකමක් වගකීමක් සහ අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට පවතින يعني පැවතීමට නියමිත ඡන්ද වලින් මේ වගේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලස්සන රාජ්‍යයක් හදන්න අවශ්‍ය කරන රජයක් පත් කර ගැනීමටත් ඒ පත් කරන රජ තුලින් මේ වගේ අපේ රට පරිහානියට පත් කරන ලද පුද්ගලයන්ව ඔවුන්ව නීතිය හැමෝට පමුණුවලා ඔවුන්ට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. අවසාන වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා මංජු හැමදාම වෙනද වගේ අපේ ආරාධනය බෑනු කිය පිළි අරගෙන අර කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ගොඩනගන්න පුරවැසි වගකීම් ඉෂ්ට කරන හැමදාම වගේ අපිත් එක්ක එකතු වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා. බොහොම ස්තුතියි අභිෂේක ඔබගේ වැඩසටහනට ආයසරයක් ආරාධනා කිරීම පිළිබඳව.